ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමදෙනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඊ타ම ශ්‍රද්ධාවෙන් අදත් ඔබ හැමදෙනාම බෞද්ධ රූප වාහිනිය තුලින් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ නම්බර 55 පැරඩයිස් ගේට් පලාතොට කළුතර ලිපිනේ පදිංචි ජී යසවති මහත්මිය, ඒ වගේම කංචු නිලූෂ විජේසූරිය මහත්මයා, සුරංජී නදීකා සිල්වා මහත්මිය ප්‍රධාන පින්තුන් දායකත්වයේ දරනවා. ඒ ඇත්තන්ගේ අරමුණු සිහි කරලා අපි දේශනාව අවසානයේ අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, අපිට මුණ ගැහුණු විස්මිතම දේ තමයි මේ ලෝකේ යම්කිසි අద్භූත ජනක දෙයක් සිද්ධ වුණා නම්, මේ ලෝකේ විස්මිත දෙයක් සිද්ධ වුණා නම් ඒ බුදු කෙනෙක්ගේ පහළවීමමයි. ඒක මේ බෞද්ධයෝ නිසා කියන කතාවක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ක්‍රියාවලිය, භාග්‍යවතුන් වහන්සේ නමක් පැහැදිලි කරන ධර්මයේ දිහා බැලුවාම තේරෙනවා ඒක මහා පුදුම විස්මිත කියවීමක් කියලා. සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට අහුවෙන්නේ නැති විදිහේ මහා අద్භූත කතාවක්, අద్භූත පණිවිඩයක් මතු කරන්න තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ මේ බුද්ධ පූජාදී වත් පිළිය තියන කියලා දෙන්න නෙමෙයි. නමුත් ඒවා අපි හැමදාමත් කරනවා. ඒකේ කිසි වරදක් නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ මේ ලෝකේ ඉපදෙමින් මැරෙමින් යන සත්වයා ජරා මරණ දුකටපත් වෙමින් යනවා. එතකොට මේ ජරා මරණ වලට පත්වීම මත සත්වයා අප්‍රමාණ දුකකට, හැඬීමකට, වැළපීමකට, පුදුමාකාර විදිහේ දුක්ඛ ස්කන්ධයක් මිනිසු උහුලනවා. මේ දුක ඉදිරියේ පුදුමාකාර හැඬීම්, වැළපීම්, සෝසුසුම් හෙලීම් එක තමයි අපේ ජීවිතේ කලාගෙන යන්නේ. ඒතර කෙනෙක් කියන්න පුළුවන් නෑ ඉතින් අපි නම් ඔය ප්‍රශ්නයක් ආවහම අපි ඉතින් ඒක දරා ගන්න පුළුවන්. නමුත් මොන දරා ගැනීමක් තිබ්බත් අපි නොහිතන වෙලාවක මේ පවතින සියලුම දේවල් වෙනස් වෙන්න පුළුවන්. දැන් මට ඊයේ තරුණයෙක් කතා කළා. ඒ තරුණයා මට කියනවා ඉතින් බොහෝම ජීවිතේ හොඳට විඳලා හිටපු කෙනෙක්. හොඳ රැකියාවක් කරලා තියෙනවා. ඊට පස්සේ මේ මෑත කාලේ දැන් මට කතා කරලා කිව්වා පැවිදි වෙන්න අවශ්‍ය බව. ඒතර මම බොහොම හොඳට හිතලා ඒ තීරණය ගත්ත කියලා ඔව් කිව්වා. ඊටාම හොඳ විදායක ශ්‍රේණියේ රැකියාවක් කරන අවුරුදු 30ක විතර තරුණේ. මම දැන් ඔය අදහස ධර්මයේ හැදෑරීම කොච්චර කාලද කියලා. එතකොට කිව්වා ධර්මයේ සැලකිය යුතු කාලයක් හැදෑරුවා. නමුත් පැවිදි වෙන හිත හැදුනේ දැන් මාසයක් විතර ඇති කියලා. මම ඇයි කියලා. ඒතර ඕක කියනවා අපි බොහෝම හොඳට හිටියා අපේ පවුලේ හැමෝම. අපේ අම්මා ඊටාම සතුටෙන් තිබ්බා අපේ පවුලේ හැමෝම. නමුත් මේ කොවිඩ් වසංගතයත් එක්ක අම්මත් මිය ගියා. තාත්තත් මිය ගියා. ඊට පස්සේ පවුලේ මම හිතන්නේ සහෝදරයෙක් හරි සහෝදරියක් හරි යත් මිය ගියාද මං විතරයි ඉතුරු වුනේ. ඉතින් මේ මොනවා කළත් මේ ජීවිතේ මම ප්‍රාර්ථනා කරපු ලෝකේ නෙමෙයි. හාඳුරනේ මම මේ ප්‍රාර්ථනා කරගෙන සාහිතපු ලෝකේ නෙමෙයි. මේ සති දෙක තුනක් ඇතුළත ඔක්කොම වෙනස් වුණා. ඉතින් මට මේ ගෙදර තනියෙන් ඉන්න අමාරුයි තරුණයෙක් විදියට. ඊට පස්සේ මම කෝ විවාහයක් ගැන හිතන්න බැරිද? විවාහ වුණත් ස්වාමීනි මේ ජරා මරණ දුක ඉදිරියේ මේ බඳුම ආකාරයක අනාගතේ වුණත් මා කරා දුක එන්න පුළුවන්. ඒ නිසා මට තවත් මේ ජීවිතේ ප්‍රාර්ථනා කරන්න දෙයක් නැහැ කියලා කිව්වා. ඒතර දැන් මාසයක් ඇතුළත බලන්න ජීවිතේ අහිමි වීම. ඒතර මේක තමයි ලෝකේ යථාර්ථය. ඉතින් මේක අපිට වෙන්න බෑ, අපිට වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. අපේ ජීවිතේ කන පිට හැරෙන්න පුළුවන් පොඩි වෙලාවකින්. නෑ අපි හොඳට ඉන්නවා අපේ දරුවොත් එක්ක අපි බොහොම සනීපෙට ඉන්නේ. ඔය වගේ අසුබ කතා අපිට වෙන්නේ නැහැ කියලා කාටවත් කියන්න පුළුවන් බෑ. කාටවත් කියන්න බෑ. අපිට මතකයි අර සුනාමිය කාලේ එක ළමෙක් ඉතුරු වෙලා
මුළු පවුලම ගහගෙන ගියා. අම්මයි තාත්තයි ආච්චි සීයා ඔක්කොම ගහගෙන ගියා. එතකොට මේ දුක ප්‍රියයන්ගේ වෙන්වීමේ දුක සුළුපටු එකක්ද? දැන් ඔබ නිකන් ඔබට කල්පනා කරලා බලන්න. ඔබ ඉතුරු වෙලා අනෙක් පවුලේ ඔක්කොම අහිමි වුණොත් එතකොට ඔබ ප්‍රාර්ථනා කරපු ජීවිතේට මොකද වෙන්නේ? අන්න ඒකට විකල්පයක් විදියට තමයි ධර්මයට එන්න ඕන. මොකද මේ ධර්මයට ආවට පස්සේ මේ හිත හැදෙනවා ඕනම දෙයකට මුහුණ දෙන්න. ඕනම වෙලාවක ඕනෑම දෙයකට මුහුණ දෙන්න පුළුවන් විදිහට හිත හැදෙනවා. ඒ හිත හැදෙන්නේ මේ යථාර්ථවාදී පණිවිඩයක අවබෝධයත් එක්ක. ඒ කියන්නේ යාට කල්පනා වෙනවා මේ යථාර්ථවාදී පණිවිඩයට ආවට පස්සේ මම ප්‍රාර්ථනා කරපු ලෝකය මේක නෙමෙයි. දැන් බලන්න මිනිස්සු හැම වෙලාවකම සැපයනේ ප්‍රාර්ථනා කරන්නේ. දුක පිළිකුල් කරනවා, සැපය ප්‍රාර්ථනා කරනවා. සැපේ පතන ගතියක් අපිට තියෙනවා. ඒ සැපය ප්‍රාර්ථනා කරගෙන ඇතරම කාගේ සැපේද අපි ප්‍රාර්ථනා කරන්නේ? හොඳට කල්පනා කරලා කියන්න, කාගේ සැපේද අපි ප්‍රාර්ථනා කරන්නේ? අපි ප්‍රාර්ථනා කරන්නේ අපේ සැපය. සමහර අය කියනවා දරුවන්ගේ සැපේ කියලා. අම්මා කෙනකින් ඇහුවා මට මොනවා වුණක් කමන්නේ මම දරුවන්ගේ සැපේ ප්‍රාර්ථනා කළා. නෑ. තමන් ප්‍රාර්ථනා කරන්නේ තමන්ගේ සැපේ. අන්න ඒක අපිට තේරෙන්නේ නෑ. ඇයි තමන්ගේ සැපේ ප්‍රාර්ථනා? තමන් දරුවා වෙනස් වෙනකොට තමන්ගේ සැපේ වෙනස් වෙනවා. මං කියන එක තේරෙනවද? දරුවා ඔබට සුඛ ආස්වාදයක් හැම වෙලාවකම ගෙනත් දෙනවා දරුවා කියන රූපය. දරුවගේ කටහඬ ඔබට සැප ආස්වාදයක් ගෙනත් දෙනවා. දැන් ඔබ කැමති නැහැ දැන් ඔබේ සැප ආස්වාදේ වෙනස් වෙනවට ඔබ කැමති නැහැ. ඔබට උවමනා මොකද්ද? ඔබේ සුඛ ආස්වාදේ පවත්වාගෙන යන්නයි ඕන. ඒ නිසා ඔබට එළියේ දරුවෝ පෝෂණය කරන්න වෙලා තියෙනවා. උගන්වන්න වෙලා තියෙනවා. ඉස්කෝලේ යවන්න වෙලා තියෙනවා. රැකියාව හොයලා දෙන්න වෙලා තියෙනවා. ගෙවල් හදලා දෙන්න. ඇයි? ඒවා වෙනස් වෙනකොට දරුවා වෙනස් වුණොත් Tamanගේ සුඛ ආස්වාදේ වෙනස් වෙනවා. Taman අම්මා කෙනෙක් කැමති නැති Tamanගේ කඳුළු වලට. Taman කඳුළු නොයන විදියට දරුවා නඩත්තු කරන්න හදනවා. ඒකයි. ඇතුලේ මේ කතාව තමයි වෙන්නේ. නමුත් බැලු බැලමට අපිට පේන්නේ නෑනේ දරුවටනේ මං ආදරේ. දරුවට හොදක් වෙනවා නම් මට ඕන දෙයක් කමන්නේ නැහැ කියවට අර Tamanගේ දරුවා Tamanට සුඛ ආස්වාදයක් හැම වෙලාවෙම ගෙනත් දෙනවා. ඒක පරිස්සම් කරගන්නයි අපි මේ ඔක්කොම කරන්නේ. ඒ නිසා මේ ලෝකයේ යථාර්ථය තමයි අවිද්‍යාවෙන් වැහිලා ගිය ලෝකයක තමයි අපි නැවතිලා ඉන්නේ. අවිද්‍යාවෙන් මේ ලෝකෙ වැහිලා ගිහින්. අවිද්‍යාවෙන් වැහෙනකොට වෙන දෙයක් තමයි තණ්හාවෙන් බැඳෙනවා. අවිද්‍යාවෙන් වැහෙනකොට මොකද්ද වෙන්නේ? තණ්හාවෙන් බැඳෙනවා. තණ්හාවෙන් බැඳිච්ච තැන්වල මොකද වෙන්නේ? තණ්හාවෙන් බැඳුනාම බැඳෙන තැන්වල විපාක පිණිස කර්ම හැදෙනවා. මොනවාද හැදෙන්නේ? විපාක පිණිස කර්ම හැදෙනවා. කර්ම හැදුනාම විපාක පිණිස කර්ම හැදුනාම ආයෙ ඉපදෙනවා. ඒ කර්මය හැදිලා තියෙනවනේ උපතට. ආයෙ ඉපදුනාම ආයෙ ජරා මරණ දුක තමන් කරා එන ඕක තමයි වෙන්නේ. එතන මේක හැදුවේ මොකද්ද? මොකද්ද මේක හදලා දුන්නේ? අවිද්‍යාවයි තණ්හාවයි. අවිද්‍යාව කියන්නේ මොකද්ද? මොකද්ද අවිද්‍යාව කියන්නේ? අවිද්‍යාව කියන්නේ නොදන්නාකම. හරිද ඒක? නොදන්නාකම මොනවා නොදන්නාකමද? ඔන්න ලස්සන මම මේ හුඟක් වැදගත් එකක් මේ කියන්නේ. මේක වචනයක් මතක තියාගත්තොත් ඔබට විශාල යහපතක් වෙනවා. දැන් අවිද්‍යාව කියනවා. මොකක්ද අවිද්‍යාව කියන්නේ? අවිද්‍යාව කියන්නේ නොදන්නාකම. ඊළඟට ඔබෙන් ඇහුවොත් දැන් මේ හැම බෞද්ධයෙම දැනගන්න ඕන කතාවක්. ඊළඟට ඔබෙන් ඇහුවා හරි නොදන්නාකම නම් එකත් හරි. මොනව නොදන්නාකමද? ඔන්න ඒකට විස්තරය තියෙනවා. යතෝකෝ ආවිසෝ ආර්ය ශාවකෝ එවං අවිජ්ජා පජානාති. මහණෙනි ආර්ය ශ්‍රාවකයා අවිද්‍යාව දැනගන්න ඕන. අවිජ්ජා සමුදයං පජානාති. අවිද්‍යාවේ හට ගැනීමත් දැනගන්න ඕන. අවිජ්ජා නිරෝධං පජානාති. අවිද්‍යාවේ නිරෝධයත් දැනගන්න ඕන. අවිජ්ජා නිරෝධගාමිනී පටිපදං පජානාති. අවිද්‍යාව නිරුද්ධ කරන ප්‍රතිපදාවත් දැනගන්න ඕන. එතකොට
එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨිය හෝති. අන්න එතකොටයි මහණෙනි සම්මාදිට්ඨික වෙන්නේ. දැන් අහලා බලන්න තමන් සම්මාදිට්ඨිකද කියලා. අපිට සම්මාදිට්ඨියක් නෑ. හැබැයි අවිද්‍යාව දැන ගැනීමෙන් නෙමෙයි සම්මාදිට්ඨියට එන්නේ. එක විදිහට දැනගන්න පුළුවන්. නමුත් අද ඉන්න බහුතරයකට සම්මාදිට්ඨිය නෑ. ඒ නිසා ලංකාවේ ඉන්න බෞද්ධයෝ සුගතියයි කියලා විශ්වාස කරන්න බෑ. හේතුව සම්මාදිට්ඨිය නැති කෙනෙක් හැම කෙනෙක්ම දුගතිය යන්න පුළුවන්. සතර අපායට වැටෙන්න පුළුවන්. සතර අපායට වැටෙන්න ඉඩ කඩ තියෙනවා. එහෙනම් අද ඉන්න බෞද්ධයෝ කොච්චර දහම් පාසල් ගියත් කොච්චර සිල් ගත්තත් සම්මාදිට්ඨිය නැහැ. අනේ දැන් බලන්න අවිජ්ජම් පජානාති කියනකොට අවිද්‍යාව දැනගන්න ඕන නොදන්නාකම මොනව නොදන්නාකමද? ඔන්න බලන්න හොඳට අහගන්න මේක. මේ එක වචනයක් ඔබට ලොකු උදව්වක් කරයි. කවදා හරි මේ අහගන්නේව උදව් වෙයි. ඔන්න බලන්න කියන විදිය යංකෝ ආවුසෝ දුක්ඛේ අඤ්ඤාණං දුක්ඛ සමුදේ අඤ්ඤාණං දුක්ඛ නිරෝධේ අඤ්ඤාණං දුක්ඛ නිරෝධගාමිනින් පටිපදාය අඤ්ඤාණං අයං උච්චතාවුසෝ අවිජ්ජා. අන්න මොනවා නොදන්නාකමද? දුක්ඛේ අඤ්ඤාණං දුක නොදන්නාකම. අවිද්‍යාව කියන්නේ දුක දන්නේ නැතිකම. දුක්ඛ සමුදේ අඤ්ඤාණං දුක හටගන්න විදිය දන්නේ නැතිකම. දුක්ඛ නිරෝධේ අඤ්ඤාණං දුක නිරුද්ධ කිරීම ගැන නොදන්නාකම. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඤ්ඤාණං දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව නොදන්නාකම. අයං උච්චතාවසෝ අවිජ්ජා. ආයුෂ්මතුනි ඒක තමයි අවිද්‍යාව. එහෙනම් දැන් අවිද්‍යාව කියන එක පැහැදිලි නේද? මොකද්ද? දුක ගැනත් සමුදය ගැනත් නිරෝධය ගැනත් මාර්ගය ගැනත් දන්නේ නැත්නම් ඒක අවිද්‍යාව. මොකද්ද දුක කියන්නේ? දුක ගැන දන්නේ නැතිකම තමයි අවිද්‍යාව. ඔන්න දුක කියන්නේ මෙන්න මේ ටිකට. ජාතිපි දුක්ඛා. ඉපදීමේ දුක. ඉපදීම දුකක්ද? ඔව්. ඇයි? මේ විඳවන්නේ උපන් නිසා. ඒකයි ඉපදීම දුක. එතකොට දැන් ලංකාවේ මිනිස්සුන්ට අවිද්‍යාව තියෙනවා කියලා කියන්නේ මිනිස්සු ඉපදීම දුකක් විදිහට පිළිගන්නේ නැහැ. ඉපදීම නිසා දුක් විඳිනවා කියලා ලංකාවේ මිනිස්සු පිළිගන්න ලෑස්ති නැහැ. ලංකාවේ මිනිස්සු කොහොමද පිළිගන්න ලෑස්ති? ලංකාවේ මිනිස්සු කැමති කේන්දරේ නිසා දුක. කැමති නැද්ද එහෙම පිළිගන්න? ඔව් මොකක් හරි ඒ රාෂ්ටකයක් නිසා දුක. අන්න ඒ වගේ බොල්ලන්ද නොමීරු කල්පනාවක් ලංකාවේ බෞද්ධයන්ට තියෙන්නේ. ඒකයි සම්මාදිට්ඨියට එන්න බැරි. එතකොට දැන් මේ දුක හැදුනේ කුමක් නිසාද බුද්ධ දේශනාවට අනුව? ජාතිපි දුක්ඛා. ඉපදීමේ දුක නිසා. ඊට පස්සේ ජාති දුක නිසා තමයි ඊට පස්සේ ඔක්කොම දුක මොනවද? ජරා දුක. වයසට යනවා, කෙස් සිදෙනවා, හම රැලි වැටෙනවා, දත් ගැලවෙනවා, එකී මෙකී නොයෙක් ගොඩාක් දුක් නැද්ද? තියෙනවා. ඒකට කියන්නේ ජරා දුක. ව්‍යාධිපි දුක්ඛෝ. වයසට යන්නේ කොන්ද කෙලින් තියලා හිට ගන්න බැරි දවසක් එනවා මේ හොඳට වාඩි වෙලා හිටියට. එහෙම තවත් මිනිහෙක්ගේ උදව්වක් ඇතුව නැගිට ගන්න වෙන දවසක් එනවා. Tamanට හොඳට පය තියලා කකුල් දෙක තියලා ඇවිද ගන්න බැරි දවසක් එනවා ළඟදී. තවත් කෙනෙක් හරියට ගොරෝසු කෑමක් කන්න බැරි මහාචාර්යවරයෙක් වුණත් එහෙමයි. ගොරෝසු කෑමක් ගන්න බැරි දියර කිරි වලින් පවත්වන දවසක් එනවා. ඒකට අපි මොකද්ද කියන්නේ? ව්‍යාධිපි දුක්ඛෝ. මරණම්පි දුක්ඛං. ඊළඟ එක මරණ දුක. මරණ දුක. මරණ දුක තියෙන මේ ජීවත් වෙලා ඉන්න අයට. ඊළඟට පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක. හඬ හඬානේ අත්හරින්නේ පේන්නේ නැද්ද? අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රියයන් සමග එකතු වීමේ දුක. යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛම්. බලාපොරොත්තු වෙනේව නොලැබීමේ දුක. කෙටියෙන්ම කිව්වොත් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂිප්තව පංච උපාදානස්කන්ධයයි දුක. තමා තුළ ඇති වෙන ස්කන්ධ පහක් තියෙන ඕක තමයි දුක. ඔන්න දුක තේරුවා. දැන් දුකට හේතුව මොකද්ද? දුකට හේතුව දුක්ඛ සමුදය අඥානං. අන්න විද්‍යාව. දැන් මේ පින්වත්නි මේ සංසාර ගමන ගැට ගැහෙන්නේ අවිද්‍යාවයි භව තණ්හාවයි නිසා. දැන් අපි ඉස්සෙල්ලා කිව්වේ ඇයි ජරා මරණ දුක හැදෙන්නේ අවිද්‍යාවයි තණ්හාවයි නිසා කියලා. එහෙනම් මේ අවිද්‍යාවයි තණ්හාවයි ගැන දැන ගැනීම තුල තමයි දුක නිමා කරන්න තියෙන්නේ. දුක හමාර කරන්න තියෙන්නේ. දැන් තණ්හාව ගැන අපි පස්සේ කතා කරමු. දැන් අවිද්‍යාව
නිසා දුක ඇති වෙනවා නම් දුක් අවිද්‍යාව කියන්නේ දුක්ඛේ අඥානං. දැන් දුක දැන් දන්නවනේ දුක කියන්නේ මොකද්ද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව කියලා අපි දැන් ඔය කිව්වේ. ඊට පස්සේ ජාති දුක ඒක ඊළඟට මේ දුක කියන්නේ ඒක දුක්ඛ සමුදය අඥානං. දුක්ඛ සමුදයක් දන්නේ. මොකක් නිසාද දුක ඇති වෙන්නේ? මේ දුක දැන් සමහර ලංකාවේ මිනිස්සු හිතන්නේ මේ දුක් විඳින්නේ අම්මලා නිසා, දරුවෝ නිසා, ස්වාමියා නිසා, බිරිඳ නිසා කී සමහර අය කියනවා නේද? නෑ. මේ දුක හේතුන් නිසා හටගත් එකක්. දරුවෝ නිසා කවුරුත් විඳවන්නේ නෑ. සමහර අය කියනවා තමයි දරුවන්ට යුතුයකම් වගකීම් ටික ඔක්කොම කරා හාඳුරුනේ. එතනින් පස්සේ උන්දලා අපි වගේ වගක් නෑ බලන්නේ නෑ කියලා කියනවා තමයි. ඒ Tamanගේම පුරාණ කර්ම විපාකයේ දරුවෙක් යුතුයකම් ටික මගකීම් ටික පැහැර හැරියොත් එයාටත් ඒකේ කර්ම විපාකේ හම්බ වෙයි. නමුත් අපි අපේ මේ මොහොතේ ඇස කන නාසය දිවකය මනසින් යම් දුකක් අත්දකිනවා නම් ඒ දුක කාටවත් පවරන්න බෑ. කාටවත් පවරන්න බෑ. ඇයි? මේ දුක ඇති වෙන්නේ පටිච්ච සමුප්පන්නමයි. හේතුඵල වශයෙන් ඇති වෙන්නේ. කවුරුවත් හදාපු එකක් නෙමෙයි. දුක හදන්න බෑ කාටවත්. තමන් හදාගත්තෙකුත් නෙමෙයි. මේ දුක හේතුන් නිසා ඇති වෙච්ච ඵල ධර්මයක් දුක කියන්නේ. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන එකක් දුක කියන්නේ. ඕක ගැන එක ලස්සන මේ මිනිස්සෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා උන්වහන්සේට වැඳලා එක පැත්තකින් ඉඳලා අහනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ දුක මේ විඳින දුක තමන් හදාගත්ත එකක්ද? මොකක්ද ඇහුවේ? මේ දුක තමන් හදාගත්ත එකක්ද? ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා නෑ මේ දුක තමන් හදාගත්ත එකක් නෙමෙයි. අපිට හිතෙන්නේ මේ දුක තමන් හදාගත්ත එකක් කියලා නෙමෙයිද? එහෙම හිතෙන්නේ. එහෙනම් අපිට තේරුම් ගන්න අපි බුදුහාරු කියපු එකෙ නෙමෙයි ඉන්නේ. මේ දුක තමන් හදාගත්ත එකක් විදිහට අපිට පේන්නේ. ඇයි අපි කතාවට කියනවා අහලා නැද්ද? ඉතින් ඔයා බෙරේ බැඳගත්තා නම් දැන් ගහගන්න කියලා කියනව නේද? ඒක ඇස්සේ තියනව නේද? ඉතින් ඔයා හදාගත්ත එකක් මේ ප්‍රශ්නේ වගේ එකක් කියවෙනව නේද? මේ දුක තමන් හදාගත්ත එකක් නෙමෙයි. කවුද මේ කියන්නේ? භාග්‍යතුන් වහන්සේ. ඒතර අර මනුස්සයා කල්පනා කරලා බැලුවා මොකද්ද මේ කියන්නේ? එතකොට උන්වහන්සේකින් අහනවා හොඳයි ඔබ වහන්සේ කියන්නේ මේ දුක අනුන් හදපු එකක්ද? ඒතර බුදුරජාණන් වහන්සේ මොකක් කියන්නේ? උන්වහන්සේ වදාලා නෑ මේ දුක අනුන් හදපු එක්කුත් නෙමෙයි. අනුන් හදාපු එක්කුත් නෙමෙයි. ඒතර තමන් හදලත් නෑ අනුන් හදලත් නෑ. අපිට කියවෙන්නේ අනුන් හදපු එකක් කියලා නෙමෙයිද? එහෙම ඇයි අපි කියන්නේ මේ අම්මලා නිසා විඳවන්නේ, දරුවෝ නිසා විඳවන්නේ. අනේ ඒ කාලේ අපි ගෙදර ඉද්දි හොඳට හිටියා. මේ මිනිස්සුත් එක්ක ආපු දවස් ඉඳලා විඳවනවා හාඳුරණී කියලා කියනව නේද? එයා හිතන්නේ මේ මහත්ය නිසා විඳවනවා කියලා නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දුක අනුන් හදපු එක්කුත් නෙමෙයි. ඒත් එයා බැලුවා මේ පුදුම කතාවක් නෙමේක. ඊට පස්සේ කල්පනා කරලා අහනවා හොඳයි ඔබ වහන්සේ කියන්නේ මේ දුක දෙගොල්ලොම හදාගත්ත එකක්ද? කියන්න බෑනේ දැන් තමනු අනුනුයි නෙමෙයි දෙගොල්ලොම එකතු වෙලා හදලා තියෙන්නේ කියලා. එහෙමද ඔබ වහන්සේ කියන්නේ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දුක දෙගොල්ලොම හදපු එක්කුත් නෙමෙයි. දෙගොල්ලොම හදපු එක්කුත් නෙමෙයි. ඔයාගේ වරදින් තමයි විඳවන්නේ මං එදා කිව්වනේ කියලා එහෙම කියන්න බෑ. දෙගොල්ලොම හදපු එකක් නෙමෙයි මේක. ඔබයි මමයි එකතු වෙලා හදාගත්ත දුකක් නෑ කොහෙවත් ලෝකේ. ඒතකොට මෙයාට අහන්න එක ප්‍රශ්නයයි තියෙන්නේ. මොකද්ද? මෙයා ඇහුවා හොඳයි. එහෙමනම් ඔබ වහන්සේ කියන්න මේ දුක ඉබේ හටගත් එකක්ද? ඒතර උන්වහන්සේ වදාලා නෑ මේ දුක ඉබේ හටගත් එකකුත් නෙමෙයි. මේ අපි විඳවන අපේ කතාව මේ කියන්නේ. මේවා දැනගන්න නිවෙනවා පින්වත්නි. තමන්ගේම හදවතින් මේ කියන කතාව ගලපලා බැලුවොතින් ඒ මොහොතේම තමන් නිවිල යනවා. එතකොට මේ දුක ඉබේ හටගත්ත දෙයක්ුත් නෙමෙයි. ඊට පස්සේ ආ කල්පනා කරලා අහනවා හොඳයි. ඔබ වහන්සේ කියන්න මේ දුක ගැන ඔබ වහන්සේ දන්නේ නැද්ද එහෙනම්?
අන්න දැන් අහන්න දෙයක් නැහැ. එතකොට උන්වහන්සේ කිව්වා මේ දුක ගැන මම දන්නවා. එහෙනම් දන්න එක මට කියන්න. එතකොට උන්වහන්සේ කියනවා මේ දුක තමන් හැදුවා කියලා කියන්න බෑ. අනුන් හැදුවා කියලා කිව්වොත් ඒත් වැරදි. දෙගොල්ලොම හැදුවා කිව්වොත් ඒත් වැරදි. ඉබේ හටගත්තා කිව්වොත් ඒත් වැරදි. මේ දුක හේතුවක් නිසා ඇති වෙලා. මොකක්ද හේතුව? ජරා මරණ දුකට හේතුව මොකක්ද? ජරා මරණ දුකට හේතුව ඉපදීම. නුපන් නිසා විඳවන්නේ අම්මා නිසාවත් තාත්තා නිසාවත් දරුවා නිසාවත් බිරිඳ නිසාවත් ස්වාමියා කවුරුත් නිසා අපි විඳවන්නේ ඉපදීම නිසා. ඇයි ඉපදීම නිසා නම් දුක? ඉපදීමට කර්ම හදාගත්තේ කවුද? ඉපදුනේ ඇයි? ඉපදුනේ විපාක පිණිස කර්ම හැදිච්ච නිසා. ඒකට විපාක පිණිස කර්ම හැදෙනවට අපි කියනවා මොකද්ද? භවය කියලා. මොකක්ද ඒකට කියන්නේ? භවය. භවපච්චයා ජාති. බලන්න මේ පටිච්ච සමුප්පාදේ මිනිස්සු අත ගහන්නේ අමාරුයි කියලා. පුදුම ලස්සනයි නේ මේක. එතකොට භවය කියන එක ඇති වෙන්නේ විපාක පිණිස කර්ම ඇති වෙන්නේ ඇයි පින්වත්නි? උපාදාන. උපාදාන පච්චයා භව. උපාදානයි කියන්නේ මොකද්ද? බැඳෙනවා හිත. එක එක ඒවාට බැඳෙනවා. මොනවටද බැඳෙන්නේ? බැඳුනොත් බැඳිච්ච තැන්වල කර්ම. අපි බැඳෙන්නේ නැද්ද? බැඳෙනවා. කොයි වෙලාවෙද බැඳෙන්නේ? දැන් බැඳෙනවා. බැඳුනාම මේ වෙලාවේ බැඳුනාම ආය විපාක පිණිස කර්ම හැදෙන රහතන් වහන්සේලාට වෙන්නේ දැක්කහම ඇතහැරිලා යනවා. බැඳින්නේ අපි බැඳෙනවා කියලා ඔකට ධර්මයේ කියන්නේ චන්දරාගෙන් තෙත් කරනවා. මොකෙන්ද තෙත් කරන්නේ? චන්දරාගෙන් තෙත් කරනවා. මොනවද චන්දරාගෙන් තෙත්? චන්දරාගය කියන්නේ මොකද්ද? ඡන්දේ කියන්නේ කැමැත්තට. කතිර ගහන්නේ කැමැත්ත නිසානේ. ඒකට ඡන්දේ නේද කියන්නේ? ඔව්. එතකොට මෙතන ඡන්දේ කියන්නේ කැමැත්තට. ඒ වචනේ අපෙන් අල්ලගෙන තියෙන්නේ බුදුදහමේ. ඡන්දේ කියලා බුදුදහමේ තියෙන්නේ. ඔව්. ඒ වචනේ දූෂණය වුණා. බුදුදහමේ තිබ්බ. එතකොට ඡන්දේ කියන වචනේ බුදුදහමේ තිබ්බ එක. ඡන්දේ කියන්නේ කැමැත්තට. ඊට පස්සේ රාගය කියන්නේ මොකටද? රාගය කියන්නේ ඇලීමට. විරාගය කියන්නේ නොඇලීමට. රාගය කියලා කතා කරන්නේ ලිංගික ජීවිතය කියන එක නෙමෙයි. මිනිස්සු දැන් ඒකට තමයි රාගය කියලා කියන්නේ. රාගය කියන්නේ ඇලෙන එකට. ඇලෙන්නේ මොනවටද? රූප වලට ඇලෙනවා, ශබ්ද වලට ඇලෙනවා, ගන්ධ සුවඳට ඇලෙනවා, රස වලට ඇලෙනවා. මේ රසයට ඇලුනොත් ඒ රසයේ මස් තිබ්බත් එකයි පොල් සම්බෝල තිබ්බත් එකයි. දැන් සමහර අය ඉන්නවා වෙජිටේරියන් වෙන්න හදනවා බෞද්ධකම ASCII. ඒක හොඳයි. හැබැයි පොල් සම්බෝලෙට ඇලිලා නම් එතනත් ලොකු අවුලක් තියෙනවා. සමහර අය මස් නම් කන්නේ නැහැ. ඒ වුණාට ලුණු මිරිස් වලට කැමතියි. එතකොට එතනත් කැමැත්ත තියෙනවා නම් පොඩි අවුලක් තියෙනවා. ඇලින් නැත්තම් පොල් සම්බෝල කෑවත් එකයි මස් කෑවත් එකයි. එහෙම අවුලකුත් නැහැ. ඇයි බුදුරජාණන් වහන්සේ කිව්වේ බැඳින්න නැතුව පරිහරණය කරන්න කියලා. දැන් අපි චන්දරාගයෙන් තෙත් කරන ගතිය අපිට හැම වෙලාවෙම තියෙනවා. ඡන්දය කියන්නේ කැමැත්තට, රාගය කියන්නේ ඇලීමට. චන්දරාගයේ පවත්තන්නේ මොනවටද? මේ මොහොතේ අහන, දකින, දැනෙන, හිතෙන ඒවාට එච්චරයි. මේ මොහොතේ ඇති වෙන දේවල් වලට විතරයි කැමති. දැන් හොඳට බලන්න ඕක විස්තර කරගනිද්දී අතීතයේ ගැන ධර්මයේ තියෙනවා. දැන් ඔය එක තැනක තියෙනවා හේමක කියලා මිනිස්සෙක් බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා තරුණයෙක්. එයා කියනවා බලන්න එයා කොච්චර ඍජු මිනිස්සෙක්ද කියලා. එයා කියනවා ඔබ වහන්සේ මට ඉච්ඡාසී කියන පරයයන් බණ කියන්න එපා. ඉච්ඡාසී කියන්නේ මොකක්ද දන්නවද? මෙසේ විය අතීතේවා. මෙහෙම වුණා කියලා අපි කියන්නේ. මට ඒවා කියන්න එපා. බලන්න බුදුහාමුදුරුවෝ ඉස්සරහා මේ මිනිහා කියන කතාව. ඉච්ඡාසී කියන පරයයන් මට බණ කියන්න එපා. ඉති භවිස්සති මෙසේ වන්නේ කියලාත් මට කියන්න එපා. මෙහෙම වෙනවා මෙහෙම අනාගතයට වෙන ඒවා මට කියන්න එපා. ඇයි? මම අතීතේ කියන ඒවා ඕන තරම් අහලා තියෙනවා. අනාගතයට වෙනවා කියලාත් එක එකනා එක එක කතා කරනවා මට ඕවා එපා. ඔබ වහන්සේ බුදු වෙලා නම් මේ වෙලාවේ දුක ඉවර කරගන්න විදිය කියන්න දැන් ඉච්ඡාසී හෝ ඉති භවිස්සති කතාවේ මට මේ මිනිසුන්ගේ ප්‍රඥාව බලන්න. පුදුම ප්‍රඥාවක් නේ. එතකොට අපින් ඔහොම ඇහුවනම් දාඩිය දානවා. ඇයි? හරියට කියාගන්න බෑ. දැන් කෙනෙක් ඇහුවොත් මේ අතීතේවත් එපා හඳුරන්නේ අනාගතයට වෙනවා දැන් කියන්න දැන් නිවා ගන්න හිත මේ වෙලාවේ. එක වාක්‍යයයි බුදුරජාණන් වහන්සේ වදාළේ. කොහමද? ඉද දිට්ඨ සුත මුත පිය රූපේසු හේමක චන්ද රාග විනෝදන. අන්න අපි කියපු කතාව. ඉද දිට්ඨ සුත මුත පිය රූපේසු හේමක චන්ද රාග විනෝදන.
නිබ්බාන පද මච්චුතා. ඒක නිබ්බාන කියලා කිව්වා. එක වාක්‍යයයි. ඔක පැයක් විස්තර කරෙත් නැහැ. ඉද දිට්ඨ කියන්නේ මොකද්ද? දකින්නවා. සුත කියන්නේ ආහනවා. ඉද දිට්ඨ සුත මුත. මුත කියන්නේ දැනෙනවා. නාහයට ගඳ සුවඳ, කායට පහස දැනෙනවා, කදිවට රහ දැනෙනවා, දැනෙන දේවල්. ඉද දිට්ඨ සුත මුත විඤ්ඤාතේසු. විඤ්ඤාතේසු කියන්නේ හිතෙනවා. හිතෙනවා. ඉද දිට්ඨ සුත මුත පිය රූපේසු හේමක. අහන, දකින, දැනෙන, හිතෙන ලෝකයේ කෙරෙහි හේමක පිය රූපේ ප්‍රිය වශයෙන්, මధుර වශයෙන් අල්ල ගන්නවා නම්, ඉද දිට්ඨ සුත මුත පිය රූපේසු හේමක ඒ අල්ල ගන්නවා නම්, යම් කෙනෙක් ඉද දිට්ඨ සුත මුත ලෝකයේ තුල අහන, දකින, දැනෙන, හිතෙන ලෝකයේ තුල ප්‍රිය වශයෙන් අල්ලන්නේ නැත්තම්, මధుර වශයෙන් අල්ලන්නේ නැත්තම්, ඉද දිට්ඨ සුත මුත පිය රූපේසු හේමක චන්දරාග විනෝදන, චන්දරාගේ නැත්තම්, කැමැත්තයි ඇලීමයි නැත්තම්, නිබ්බාන පද මච්චුතං. එතන තමයි හේමක නිර්වාණය කියන ස්වභාවය. ඉතින් බලන්නකෝ මේ වෙලාවේ නිවන් දකින්න විදිය ගැන හරි ලස්සන වාක්‍යයක් නේ. එක වාක්‍යයයි. නිවන විශාල ත්‍රිපිටකයේ තියෙන විශාල දහම් කොටසක් එක වාක්‍යයකින් ආවරණය කරනවා. මේ බුදුරජාණන් වහන්සේගේ කතාව තේරුම් ගන්න ත්‍රිපිටකය කියවන්න ඕනේ නැහැ. මිනිස්සු හරි කැමැති දහම් දැනුම එකතු කරගන්න. නමුත් එකතු කරගත්තට වැඩක් නැහැ. දැන් අහන, දකින, දැනෙන, හිතෙන ලෝකයේ තුල චන්දරාගේ නැතුව අහපුවා එතනම අතහැරලා දාන්න පුළුවන් නම්, දැකපුවා අතහැරලා දාන්න පුළුවන් තැනකට හිත හදාගන්නයි තියෙන්නේ. එහෙම කිව්වට හිත හදාගන්න බෑ. ඒවට අදාළ භාවනා තියෙනවා පුහුණු කරන්න. එතකොට අහපු දේ ආයෙ ටොකු වෙන නේ අතාරින්න කියන්න ඕනේ නැහැ. Tamanගෙම හිතින් අතහැරිලා යනවා. අතහැරින්නේ මෙහෙමයි. මේ දැන් වටිනාකමක් තියන විදියට පෙනුනාමනේ අල්ලගන්නේ අපි. ඒ කියන්නේ මගේ මම කියලා හිතුනාම අල්ලගන්න හිතෙනවා. දැන් මේ බාහිර ලෝකයේ දේක වටිනාකම නැත්තම් අල්ලගන්න හිතෙන්නේ නැහනේ. දැන් මේ බාහිර දේක වටිනාකම පෙනුනට පස්සේ තමයි අල්ලන්න හිතෙන්නේ. ඒ වටිනාකම පෙනුනේ නැත්තම් අල්ලන්නේ මොකද්ද? දැන් හිතන්න, ඒ වටිනාකම පේන්නේ නැති වෙන්න බුදුදහම පාවිච්චි කරන දෙයක් තියෙනවා. මොකද්ද? බුදුහාමුදුරුවෝ විභජනය කරලා පෙන්නනවා. ඒකට ධර්මයේ තියෙනවා මේ තේරවාදී සම්ප්‍රදායට කියන විභජ්‍යවාදය කියලා. මොකද්ද විභජ්‍යවාදය කියන්නේ? බෙදලා කියනවා. කෑලි කර කියනවා. මේකේ ඝන සංඥාවෙන් ඇල්ලුවාම තමයි පේන්නේ. දැන් මේ පිළිම වහන්සේ තුල ඝන සංඥාවෙන් ඇල්ලුවාම තමයි ශ්‍රද්ධාව හෝ කැමැත්ත හෝ ඔක්කොම ඇති වෙන්නේ. බැලුවට පස්සේ ගැඹුරින් බැලුවට පස්සේ තියෙන්නේ සිමෙන්ති ටිකකුයි, වැලි ටිකකුයි. මම මේ පිළිමෙට අගෞරවයට නෙමෙයි කියන්නේ. අපි හොඳට භාග්‍යතුන් වහන්සේ සිහි කරගන්න මේ ප්‍රතිමාව පාවිච්චි කරන්න ඕන. පරමාර්ථයට බහැලා බැලුවට පස්සේ බලද්දි මේ ශ්‍රද්ධාව හදා ගන්නවත් විරාගය කියන්නේ මොකක් හරි තමන්ගේ අභ්‍යන්තර චිත්තසංතානය තුල මේ අත්දැකීම පදනම් කරගෙන මේ ලෝකේ අල්ලගන්න දෙයක් නැහැ. බලානේ අද්දි දැන් අපි ඝන සංඥාවක් දීලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට හිතන්න, ගෙදර තියෙනවා බිත්තිය. ඊට පස්සේ ගෙදරට ඉස්සරහින් තියෙනවා තාප්පේ. එකම උසට තියෙන්නේ කියලා හිතන්න. එකම පාට ගාලා තියෙන්නේ. දෙකේම තියෙන්නේ සිමෙන්ති, වැලි, ගඩොලුයි, වතුරයි. බැම්මේ තියෙන්නේත් ඔය ටික, තාප්පේ තියෙන්නේත් අපි හදාගත්ත එකට බැම්ම කියලා, එකට තාප්පේ කියලා. එකට බිත්තිය කියලා කිව්වා. එතකොට ඇත්තටම බිත්තිය හරි තාප්පේ හරි අපි හදාගත්ත එකක් මිසක් ඇතුළට ගිහින් බැලුවට පස්සේ ඔක්කොම තියෙන්නේ වැලි, ගඩොලුයි, සිමෙන්ති, වතුරයි. දැන් බලන්න මේක අර ඝන සංඥාවකින් අල්ලනකොට වටිනාකමක් පේනවද නැද්ද? පේනවා. බෙදුවම් පස්සේ ඒකට බුදුදහමේ කියනවා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානිකම්මං කියලා බුදුදහම කියන්නේ. මහණෙනි මම දේශනා කරලා පණවලා පිහිටුවලා පට්ඨපනා විවරණා විවෘත කරලා විභජනා බෙදලා උත්තානිකම්මං ඉස්මතු කරලා පෙන්වන්නේ මේකේ තියෙන හරියන්නේ නැහැ කියලා පෙන්වන්නයි. යාර බෙදුවම් පස්සේ වටිනාකම නැහැ. බෙදලා බලන්න. දැන් ලෝකේ වටිනාම ඇඳුමක් ගන්න. හොඳට හිතලා බලන්න. වටිනාම ඇඳුමක්. දැන් වටිනා ඇඳුමකට වටිනාකම හිතෙන් නෙමෙයිද දෙන්නේ? ඇත්තටම හිතෙන් දෙන්නේ. අපිට දැක්කාම දැක්ක තැන අතෑරින්න නැති, දැක්ක ගමන් දැන් ටීවී එකේ ඇඳුමක් දැක්ක කියලා හිතන්න. ඇඳුමක් දැක්ක දකින්න මට්ටමට ඇහැ ක්‍රියාත්මක වෙන්නේ ඇහැයි රූපයයි ඇහි විඥානය තුන ක්‍රියාත්මක වුණොත්. ඒකට කියන්නේ චක්කුංච පටිච්චාවසෝ රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියලා. ඇසද රූපයද ඇහි විඥානයද කියන තුනම එකතු වෙනවා. එකතු වුණාම මොකද වෙන්නේ? පේනවා. දැන් පේනවා. මේ මාව පේන්නේ
ඔබ තුල ඇහත් ක්‍රියාත්මකයි රූපයක් තියෙනවා මම දැන් ටීවී එක දිහා බලාගෙන ඉන්න කෙනෙකුට මාව පේනවා නම් මේ වෙලාවේ ඔබගේ ඇහැ ටීවී එක පැත්තට අවධානය යොමු වෙලා තියෙනවා රූප වාහිනියත් ඉස්සරහා තියෙනවා ඊට පස්සේ මේ ස්නායු ක්‍රියාවලියත් එක්ක චක්කු විඥානය කියලා එකක් පහළ වෙලා ඒකයි මාව පේන්නේ ඒ චක්කු විඥානය කියන එක පහළ වෙවි නිරුද්ධ වෙනවා එක දිගට පවතින්නේ නැහැ නමුත් අපේ අවිද්‍යාවට අපි හිතාන ඉන්නවා එක දිගටම මේ හාඳුරුව පේනවා කියලා නෑ පේනවා නිරුද්ධ වෙනවා ටියුබ් ලයිට් එක වගේ අපිට හිතෙන්නේ එක දිගට හටගෙන නිරුද්ධ වෙනවා මේ විඥානේ. දැන් ඔය විදියට ටීවී එක දිහා බලාගෙන ඉන්නකොට ඔබට මාව පේනවා. ඇත්තට මමත් නෙමෙයි ඔබට පේන්නේ. මම කොහෙද ටීවී එකක් ඇතුලේ ඉන්නේ. නිකන් වර්ණ සටහනක් පේනවා එච්චරයි. වර්ණ සටහන චක්කෝ ප්‍රසාදේ මත පතිත වෙනවා. එතකොට මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ තමයි හසලක සීල විමල හාමුදුරුවෝ කියලා හිතාගෙන ඉන්නවා. නමුත් වර්ණ සටහනක් ඇසට ප්‍රතිත වෙන්නේ. මම ඔළුවට ඝන සංඥාවකින් ගන්නවා. කොයිද පින්වත් මෙහිම සීල විමලලත් නැහැ, බණහන අයත් නැහැ. හැම තැනම ස්කන්ධ ටිකක් ක්‍රියාත්මක වෙනවා විනා මොකක්වත් නැහැ. අන්තිමටම අහපු බණකුත් නැහැ බලානියදී. ඇයි? නාම රූප ධර්ම ටිකක් අටගෙන නිරුද්ධ වෙලා. කෝ ලෝකේ අල්ලන්න දෙයක් එතකොට. ওই විදිහට බලාගෙන යනකොට ਸਰව ශූන්‍යතාවයකින් ලෝකේ පේනවා. එතකොට ඉතින් හොඳට කාලා බිල නිදහසේ ඉන්න තියෙන්නේ. ඇයි? මරුණාම ආයි උපදින්නේ නැහැ. ඒ ਸਰව ශූන්‍යතාවයට පත් වෙනවා කියන එක ක්‍රමානුකූලව ඉස්සරහට යන්න ඕන පියවරවල් තියෙනවා. ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕන ඉස්සරහට. එතකොට මේ නාම රූප ධර්ම ටිකක් ක්‍රියාත්මක වෙනවා විනා වෙන මොකක්වත් නැහැ. Taman තුල ස්කන්ධ පහක් ක්‍රියාත්මක වෙනවා. බණ ඇහෙන වෙලාවෙත් ස්කන්ධ පහක් ක්‍රියාත්මක වෙනවා විනා බණ කියපු හාමුදුරුවොත් නැහැ. බණ අහපු මමත් මේ පැත්තේ නැහැ. ස්කන්ධ ටිකක් සමුදේ වෙලා නිරුද්ධ වීමක් විනා කවර දෙයක්වත් ලෝකේ සිද්ධ වුණෙත් නැහැ. සිද්ධ වෙන්නෙත් නැහැ නාම රූප ධර්ම ටිකක් හැර. ඔක තමයි වෙන්නේ. නාම රූප ධර්ම හට ගන්නවා නිරුද්ධ වෙනවා එච්චරයි. ඒතර මේ නාම රූප ගැනත් හොඳ නුවණක් තියෙන්න ඕනේ. ඒක තේරුම් ගන්න. එතකොට අර වටිනාකම පේන්නේ නැතුව යනවා. එතකොට දැක්ක තැන අතාරින්න පුළුවන්. දැන් ඔන්න ඇඳුමක් දැක්ක කියලා හිතන්න ඔන්න බලන්න අපි වටිනාකම දීම සහ ඇඳුමේ යථාර්ථයේ තේරුම් අරගෙන මේක කය පැත්තට ගලපලා බලන්න. දැන් ඇසද රූපයද ඇසේ විඥානයේද තුන එකතු වුණාම පේන මට්ටම එනවා. පේන මට්ටම මේ එකක් හරි අඩු වුණොත් එන්නේ නැහැ පේන මට්ටම. ඒ හිතන්න චක්කු විඥානීය පහළ වෙලා නැහැ කියලා. එතකොට පෙනෙයිද? ඇස් අරගෙනම ඉන්නවා. රූපෙත් තියෙනවා. පේන්නේ. ඇයි සමහර අය කියනවා අහලානේ ඔයා මන් දිහා බලාගෙන හිටියනේ අයියෝ ආ කතා කරේ නැත්තේ මං තරහ වෙලා මාත් එක්ක අමනාප වෙලාවද කියලා අහනවා නේද? එතකොට එයා මොකද කියන්නේ? අනේ මං දැක්කේ නෑ දැක්කේ නැත්තේ මොකද මන් දිහාමනේ බලාන හිටියේ. මම වෙන කල්පනාවක හිටියේ. එහෙනම් ඒ විඥානේ පහළ වෙලා නැහැ තියෙනවා. රූපෙත් තියෙනවා. ඇස පැත්තෙන් රූපේ පැත්තටම අවධානයත් ගිහින් තියෙනවා. මොකද්ද නැත්තේ? විඥානේ මනෝ විඥානේ තිබිලා තියෙන්නේ. ඇයි එක විඥානයක් එක වෙලාවක තියෙන්නේ? විඥාන ඔක්කොම පවතින්නේ නැහැ. එතකොට ඔන්න ප්‍රශ්නයක් එනවා. මොකද්ද? එහෙනම් ඔය හාඳුරු පේන්නේ අපිට. පේන වෙලාවේ ඇහෙන්නේ. පේන වෙලාවේ ඇහෙන්නේ නැහැ. පේන වෙලාවේ පේන එක විතරයි වෙන්නේ. පෙනෙන එක පෙනිපෙනී නිරුද්ධ වෙනකොට ආය ඇහෙන එක හට ගන්නවා. ඒකත් නිරුද්ධ. මේවා චිත්තක්ෂ මේවා පුදුම ගැඹුරින් කල්පනා කරනකොට විතරයි තේරෙන්නේ. මෙයාට ඒ ධාරිතාවය අල්ලන්න බෑ අන්න ඒකයි. පෙනිපෙනී නිරුද්ධ වෙනවා, ඇහි නිරුද්ධ වෙනවා, ආය පෙනිපෙනී නිරුද්ධ වෙනවා. ඒ වේගේ වැඩි. ඒ වේගේ වැඩි කමට අපිට අල්ලන්න බෑ. හිතෙන්නේ එක දිගට පේනවා කියලා. අන්න ඕක තමයි අවිද්‍යාව. හටගෙන නිරුද්ධ වෙන ලෝකයක් එක දිගට පවතිනවායයි මම හිතාගෙන ඉන්නවා. එච්චරයි. හටගත්ත තැනම නිරුද්ධ වෙනවා නම් මේ මම කියන වචනේ එතනම නිරුද්ධ මේ ධර්ම සංඥාවත් නිරුද්ධ වෙනවා නම් මේකෙත් අල්ලන්න දෙයක් නැහැ. අන්න ඒකයි නිවනටපත් වෙනකොට නිබ්බාන නාබිනන්දති මහණෙනි නිවනද අභිනන්දනය නොකරයි කියලා කියන්නේ. නිවනත් අතහැරලා දැම්මොත් විතරයි නිවනට හිතපත් වෙන්නේ. නිවනත් අතහැරලා දාන්න ඕනේ. ඒ වගේ ගැඹුරු කතාවක් මේක. මේක මේ ජාතක කතායි තේරගාතයි තේරිගාතයි මේ කුද්දක නිකායේ තියෙන විමාන වස්තුවයි പ്രേත වස්තුවයි අල්ලගෙන නම් මේක කරන්න බෑ. ඒ වයින් සංසාර බය හදාගන්න මූලික පදනමට උපකාරයක් හැදෙනවා. ඒක ඇත්ත. ඒ මූලික පදනමට හැදෙන උපකාරය වටිනවා. වටින්නේ නැත්තේ නෑ. දැන් බලන්න මේ විදියට අත්දකින්න ලෝකයේ තුල දැන් ඇහෙන් පේන මට්ටමාව ඇහැයි රූපය ඇහි විඤ්ඤාණය තුන ක්‍රියාත්මක. ඔන්න ටීවී එකම බලන් ඉන්නේ කියලා හිතන්න. ටීවී එක බලාගෙන ඉන්නකොට හොඳ වෙළඳ දැන්වීමක් යනවා. වෙළඳ දැන්වීම වල බොරුනේ තියෙන්නේ. ඇත්ත නෑ ඒ වගේ. එහෙම ඔය කිපෙන්නන සබන් වල එහෙම එකක් නෑ. ඒගොල්ලෝ ලොකුවට පෙන්නනවා. ඉතින් ඒකට අහු වෙනවනේ අපි. හොන්දට සබන් පාවිච්චි කරපු මිනිස්සෙකුත් සබන් කෑල්ලට අහු වෙලා යනවා.
එතකොට අපි හිතන්න අපේ මුලාව කොච්චර බරපතලද කියලා. ඒ කියන්නේ හොඳ මෙට්ටයක් තිබ්බහම හොඳට නිින්ද යනවා කියලා ඇඩ් එකේ කිව්වහම එහෙම මෙට්ට හොයනවනේ. ඉතින් හොඳ සැප මෙට්ටවල කොහොමද නිින්ද යන්නේ? සතුට තියෙන තැනකනේ නිින්ද යන්නේ. නිින්ද අවශ්‍යතාවයේ තියෙනවා නම් හිතටත් සතුට නිින්ද ඔස්සේ සතුටක් උද්ගත වෙනවා නම් පින්වත්නි පුටුවේ නිින්ද යන්න බැරිද? පුළුවන් නේ. පැදුරු කෑල්ලක් එලාගෙන නිින්ද යන්න බැරිද? මැටි පිලක බැරිද? පුළුවන් නේ. මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ හොඳට මේ සැප ඇඳක සැපට නිදිය ගන්න පුළුවන්. සැප ඇඳවල් තිබ්බට සතුටු ඇඳවල් තිබ්බොත් අන්න එහෙම එකක් ගන්න. සතුටු ඇඳවල් කොයි හරි විකුණනවා කිව්වොත් ගන්න අපිටත් ගෙනත් දෙන්න එක. සතුටු පුටු එහෙම ලෝකේ කොහෙවත් නැහැනේ. සතුටු පුටු නෑ, සැප පුටුනේ තියෙන්නේ. එතකොට සතුටු පුටු එහෙම හම්බුනොත් අපිටත් ගෙනත් දෙන්න බංකුවක් හරි කමන්නේ. මේ එහෙම ඒවා ලෝකේ නෑ. සැප පුටු සැප ඇඳවල් තියෙන. එතකොට දැන් මේ සැප මෙට්ටයක් ගත්තට සැපට නිදිය ගන්න බෑ. හිතේ සතුට ඇති වෙන විදිහට කල්පනාව තිබ්බොත් අනේ ගහක් යට හරි කමන්නේ. සනීපෙට නිදා ගන්න පුළුවන් හොඳට. එතකොට දැන් ටීවී එක බලනකොට හිතන්න ඕන සාරියක්ම පෙන්නනවා කියලා. දැන් මෙතන නෝනලා ගොඩක් ඉන්නේ. ඒ නිසා අපි සාරිය ගැන කතා කරමුකෝ. සාරියක් පෙන්නනවා. එතකොට හිතනවා ලස්සනයි නේ මෙහෙම එකක් කොහේ තියෙනවද දන්නේ නැහැ කියලා ඔන්න හොයනවා. දැන් දැක්ක නිසා පස්සපච්චය වේදනා ස්පර්ශය නිසා විඳිනවා. මොකද ලස්සනයි. අන්න විඳිනවා. එතනම විඳිනවා බලන්න. ලස්සනයි. වේදේති තං සංඥා විඳිනකොට හඳුන ගන්නවා. මොකද්ද? මේ සාරිය මේ වර්ගයෙන් හදලා ඇත්තේ. මේ සාරිය ගෙන්නලා ඇත්තේ කොහෙන්ද? ඉන්දියාවෙන්. කොහෙන් හරි කමන්නේ. ඉන්දියාවේනේ සාරි වැඩියෙන් තියෙන්නේ නේද? මිනිස් සමහර දඹදිව යන්නේ දඹදිව වඳින්නම නෙමෙයි. මිනිස් සාරි ගේන්නත් ඉන්දියාව යනවා. මේ එතකොට ඉන්දියාවෙන් ගෙනාපු එකක් උන හඳුන ගන්නවා. වේදනාව සංජානනය කරනවා. වේදේති සංජානාති. මේ සාරිය මේ විදිහ එකක්, මේ සාරිය මේ තරම් මිලක් වෙනවා, මෙන්න මේ තියෙනවා, මේ කඩේ තියෙන ඔක්කොම හඳුන ගන්නවා දැන්. මේ මනසින් ලියා ගන්නවා හඳුන ගන්න ඒවා. ලියාගෙන කඩෙත් දාන්න මතක තියාගන්න. ඊට පස්සේ සංජානාති තං විතක්කේති. හඳුනගත්ත දේ හිතින් විතර්ක කරනවා. කොහොමද? මේ සාරිය ගත්තොත් මේ විදියෙම ඇඳුමක් ගන්න ඕන තව. මේ සාරිය ඇඳොත් මේ විදියෙ මාලයක් ගන්නත් ඕන. මේ සාරිය ඇඳොත් මේ දැන් තියෙන සෙරෙප්පු හරියන්නේ නැහැ. ඒකට සෙරෙප්පු දෙකකුත් ගන්න ඕන. මේ සාරිය ඇඳොත් හිස් බෑග් එකක් හරි ගිහිල්ලා ගහගෙන යන්න ඕන. නැත්නම් ඒක හරියන්නේත් නැහැ. මෙහෙම නිකන් ඉනී ගහගෙන යන්න ඕන නැත්තම් හරියන්නේ නැහැ. මොකද ඒ ඇඳුමට ඒක හරියන්නේ කියලා එයා විතර්ක කරන්නේ නැද්ද? නේ මම මේ තේරෙන්න කියන්නේ හොඳ සිංහලෙන්. මේක විතර්ක කරනවා. ඕකට තමයි කියන්නේ සංජානාතිතං විතක්කේති. මේ විදියට අවශ්‍යයි. විතර්ක කරනවා හිතේ. මෙහෙම වුණා. ඊට පස්සේ විතක්කේති තම් පපංචේති. විතර්ක නිසා තණ්හාවෙන් උත්ෙත් කරනවා ඇඳුම, මානෙන් උත්ෙත් කරනවා, දිට්ඨියෙන් උත්ෙත් කරනවා, අතීත අනාගත පච්චෙප්පන්නේ. අතීතයටත් ඊට පස්සේ කලබල බලනවා. අරගෙන නම් කමකුත් නැහැ තව. මේ දැකීම් මාත්‍රයේ තුල අපි කරන දේ බලන්න. අතීත අනාගත පච්චුප්පන්නේ. අතීතයටත් කල්පනා කොහොමද අතීතයට කල්පනා? අපරාදි ගිය සතිය අර වෙඩින් එක තිබ්බා. වෙලාවට දැක්කේ නැහනේ ඔය ඇඳුම. දැක්කනම් මොන ලෝකෙන් හරි ඔය ඇඳුම ගන්නවා. ඇයි? එතකොට එයාගේ ඔළුවට එනවා බලන්න එපා. අර අහවල ඇඳගෙන ආපු විදිය. මම ඔය ඇඳුම ඇඳගෙන ගියා නම් උන්ද පරාදයි. අන්න බලන්න අතීත අනාගත පච්චුප්පන්නේසෝ. අනාගතයටත් ප්‍රපංච කරන එකට අහු වෙනවා. කොහොමද? අනාගතයටත් කල්පනා කරනවා. හරි. ලබන සතියේ තියෙනවනේ වෙඩින් එක. ඕකට කොහොම හරි ගන්නවා. ගන්න විදියත් සැලසුම් කරලා ඉවරයි. මහත්තයා දාපු ගමන් කියනවා. එතකොට මේ සැරේ ළමයාගේ පන්ති ගාස්තු ගෙවන එක ලබන මාසෙට දාලා හරි ඒ සල්ලි ටිකෙන් මේක ගන්න විදියත් සැලසුම් කරලා. ඒ විතරක් නම් කමන්නේ දැන් අරගෙනත් නැහනේ. අරගෙනත් නැහැ. නමුත් එයා ඇඳලත් ඉවරයි. සමහරට කණ්ණාඩිය ළඟට ගිහින් එයා hina වෙනවා තනියෙන්. අර එහෙමත් ඊට පස්සේ මම කොණ්ඩ මොස්තරේ මේ විදියට හදනවා, ඇඳුම මේ විදියට හදනවා කියලා එයා ගොඩාක් උපකල්පනයක් කරලා. ඊට පස්සේ පින්වත්නි එතනින් නවතිනවා නම් ඒත් කමන්නේ. ඔය ප්‍රපංචකරණය කියන්නේ හරි බරපතල දෙයක්. අපි අර බුදුදහම නිෂ්ප්‍රපංචකරණයටයි බර. දැන් ඊට පස්සේ එයා ඇඳගෙන ගිහින් කියන ඒවත් හිතලා ඉවරයි. මං ඔය ඇඳුම ඇඳගෙන ගියාම කට්ටිය කියයි අද ඔයා ලස්සනයි කියලා. එතකොට ඔක්කොම මන් දිහා බලයි. අර අහවල එහෙමත් ඇවිල්ලා ඉඳී එදාට. එතකොට එයාලා කියයි කොහෙන්ද අපේ ඔය ඇඳුම ගත්තේ කියලා අහයි. එතකොට මම කියනවා මේක අපේ මහත්තයා ඉන්දියාවේ ගිය වෙලාවෙනි ගෙනත් දුන්නේ. එතකොට එයා කියන එකත් හිතලා ඉවරයි. ඒ අපේ මහත්තයා ඉන්දියාවේ ගියාම මේක ගෙනත් දුන්නේ කිව්වාම එයාලා ලංකාවේ මේ ඇඳුම හොයන එකක්වත් නැහැ. ඒ නිසා එයාලට අහුවෙන එකක් නැහැ මේ ඇඳුම.
දැන් බලන්න මේ ටීවී එකේ දැකීම් මාත්‍රයක් තමන්ව ප්‍රපංචකරණයක් දක්වා උදුවන විදිහ. ඊට පස්සේ මොකද වෙන්නේ දන්නවද? ඔය ප්‍රපංචකරණයට අහු වීම නිසාම පින්වත්නි ඒ දැකීම් මාත්‍රය තුල ඇතිවෙන ක්‍රියාවලිය තුල ප්‍රපංචකරණයකට අහු වුණාට ඕක හරි නෑ, ප්‍රපංචකරණයකට අහු වෙන්න එපා කිව්වට ඕක නතර කරන්න බෑ. නතර වෙන්නේ නෑ. එහෙමනම් මොකද්ද තේරුම් ගන්න ඕනේ? ඇඳුමේ ඇත්ත කතාව තේරුම් ගන්න ඕනේ. ඇසේද රූපේද චක්කු විඥානීද ඇත්ත කතාව තේරුම් ගන්නකොට අර බාහිර ලෝකයට දෙන වටිනාකම අඩු වෙනවා. අඩු වුණාට පස්සේ ඇඳුම 탁සේරුවක් නැතිකොට නිකම්ම අතහැරෙනවා. නිකම්ම අතහැරෙන. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ විභජ්‍යවාදී පටිපදාව පාවිච්චි කරන්නේ. බෙදලා කියනවා. ඇඳුමක ඇත්ත කතාව මොකද්ද පින්වත්නි? ඇඳුමක මුලට ගිහින් බලන්න. දැන් ওই ලස්සනට මහලා තියෙන ඇඳුමක් ලොකු ගානකට විකුණනවා. සමහර ඇඳුම් තියෙනවා ඒවා පින්වත්නි මිනිස්සු ඒවට කියන්නේ බ්‍රෑන්ඩඩ් කියලානේ. හරිද? එතකොට ඒවා හොඳම සන්නාම සහිත විකුණනවා. සන්නාම සහිතව විකුණුවත් මේ නිකම් පොලේ පාරේ විකුණුවත් සමහර විට මේ ඒ වගේ තියෙන මැස්මේ සහ ප්‍රමිතිය වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් ඇඳුමක අපි තුමු ලක්ෂයක් දීලා කෙනෙක් මොකක් හරි ඇඳුමක් ගන්නවා කියලා. එහෙම ඊටත් වඩා වැඩි මුදලට ඇඳුම් විකිනෙනවා. එතකොට මේ ඇඳුමේ ඇත්ත කතාව මොකද්ද? ඇඳුමේ ඇත්ත කතාව තමයි මේ හිතෙන් දුන්න වටිනාකම් තියෙන්නේ. ඇඳුමේ ඇත්ත කතාව තමයි ඊට කලින් මොකද්ද? ඊට කලින් රෙද්දක්. රෙද්දක් එච්චර වටිනවද? රෙදි කෑල්ලක් එච්චර වටින්නේ නැහැ නේ ඇඳුම. මේ මහපු ඇඳුම තරම්. රෙදි කෑල්ලක ඇත්ත කතාව මොකද්ද? නූල් ටිකක්. තවත් බෙදලා බලන්න. නූල් ටිකක ඇත්ත කතාව මොකද්ද? කෙඳි ටිකක්. තවත් බෙදලා බලන්න. කෙඳි ටිකක ඇත්ත කතාව මොකද්ද? ඔය ඉන්දියාවෙම තියෙනවා පට රෙදි. ඒ කාලේ තිබිලා තියෙනවා. පට රෙදි හදන්නේ පටපණු වගේ කෙඳි වලින්. එතකොට මේ කෙඳි වල ඇත්ත කතාව තමයි පටපණුවෙන්. පටපණු වගේ ඇත්ත කතාව මොකද්ද? කාපු කොළ ටිකක්. ඕන්න දැන් දුන්න වටිනාකමට උනේ මොකද්ද? බෙද බෙදා බැලුවට පස්සේ අන්න ওই විදියට මේ රූපේ සත්‍යය පුද්ගලයා කියලා අල්ලගත්ත සීමාව බෙදලා බලන්න පින්වත්නි. බෙදලා බලනකොට තේරෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහක් හැර වෙන මොකක්වත් නැහැ. රූපේ බෙදලා බලන්න. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා ධාතු හතරක සමவாயයක් තියෙන්නේ. ඔය ධාතු හතර ගොඩවල් හතරකට ගැහුවොත් හොයන්න බෑ මේ මගේ දරුවා, මේ මගේ අම්මා, මේ ඔක්කොම සකස් වෙච්ච දෙයකට දුන්න වටිනාකම. ඒ වටිනාකමත් මරණයත් එක්කම හමාරයි. ඒකත් 500ක් විතරවත් තියෙනවා නම් කිසි අවුලක් නැහැ. මරණයත් එක්කම සියලුම දේවල් නිමා වෙනවා. මම දරුවා වෙනුවෙන් කැප වෙන්නේ අපේ යුතුයකන්නේ කරන්න කී හිටියට මරණයත් එක්ක සියලුම බැමි ටික ලිහෙනවා පින්වත්නි. ඇයි? මොකද එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ භවයෙන් වැසුණාම ඔක්කොම අමතක වෙන නිසා. මේ සියලු මානව සම්බන්ධතාද භෞතික සම්බන්ධතාද ඔක්කොම මරණයත් එක්ක නිමා වෙනවා. ඔබට කවදා හරි හිතිලා තියෙනවද ගිය ආත්මේ මගේ ළමයි ටික හොඳට ඉන්නවද දන්නේ? උන් කාලාද දන්නේ? හිතෙනවද නිකන්ම? හිතලා තියෙනවද නිකන් ඉන්නකොට? හිතෙන්නේ ඇයි? ඒ කියන්නේ ඉපදුන්නේ නැද්ද කලින්? ඉපදුනා. භවයෙන් වැහිලා නිසා මොකක්වත් මතක නැහැ. මේ ටිකටත් ওই ටික තමයි වෙන්නේ. ඒ නිසා මේ තමාව පිට කරගන්න එක මග හරින්න එපා. මේ යථාර්ථය හොඳට තේරුම් අරගෙන පින්වත්නි නැවත භවයට නොයන විදියට පුළුවන් තරම් නිවෙන්න බලන්න. ඒ නිවීම හැර වෙන විකල්පයක් නැහැ. ඔබ හැම දිනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් උපකාර වේවා කියලා දේශනාව නිමා කරනවා.